ප්‍රේමවන්ත අයවරුනි මේ ලස්සන උදෑසන ඔබ සියලු දෙනා පියාණන්ගේද පුත්‍රයන්ගේද ශුද්ධාත්ම වහන්සේගේ නාමයෙන් පිළිගන්නට කැමැත්තෙමි. මන්ද මේ ලෝකයෙහි ප්‍රඥාව දෙවියන් වහන්සේ ඉදිරියෙහි මෝඩකමකි. උන්වහන්සේ ප්‍රඥාවන්තයන් ඔවුන්ගේම උපායවලින් අසුකරගන්නා සේකැයි ලියා ඇත.
දයා කරුණාවේ දෙවිඳුනි, ඔබ වහන්සේට විරුද්ධව අප එකිනෙකාට විරුද්ධවත් සිතින් වචනෙන් හා ක්‍රියාවෙන්ද ඔබ වහන්සේගේ මැවිල්ලට විරුද්ධවද අපගේ නොදැනුවත්කම හා දුර්වලකම නිසාත් බලවත් අකීකරුකම නිසාත් අප පව් කර ඇති බව ඔබ වහන්සේට සහ අප සහෝදර සහෝදරියන්ටත් පාපොච්චාරණය කරමු. අපි සැබවින්ම කනගාටු වෙමු. අතීතයේ සිදු වූ පව් වලට සමාවෙමින් ක්‍රිස්තුස් වහන්සේ තුළ නව ජීවනයට අප ඇතුළත් කරන මෙන් යාඥා කරමුව. ආමෙන්. අනුග්‍රහයෙන් හා කරුණාවෙන් පූර්ණ දෙවිදානෝ ඔබට සමාව දානය කර සියලු පවින් ඔබ මුදා නව ජීවිතයකට කාලයද ශුද්ධාගන් වහන්සේගේ අනුග්‍රහය හා සැනසෙල්ලද ඔබ වෙත දානය කරන සේක්වා. ආමෙන්. පැරණි ගිවිසුම් කියවීම නික්මයාම 3 වන පරිච්ඡේදයේ පළමු පදයේ සිට 15 වන පදය දක්වා. දෙවියන් වහන්සේ මෝසෙස් කැඳවීම. මෝසෙස් තම මාමණ්ඩිය වූ මිදියන්හි පූජක තනවන ජෙත්‍රෝගේ එළුබැටළු පට්ටි රැක බලා ගනිමින් සිටියේය. ඔහු ඒ පට්ටි පාලුකරය හරහා දක්වාගෙන ගොස් හොරෙබ් නම් දෙවියන් වහන්සේගේ කන්දර පැමිණි කල සමිඳානන් වහන්සේගේ දූතයා පඳුරක් මැදින් නැගුණු ගිනි ජාලාව ආකාරයෙන් ඔහුට දෘශ්‍යමාන විය. ඔහු බැලූ විට පඳුර ගින්නෙන් ඇවිලී ගිය නමුත් ඒ නොදැවෙන බව දිටිය. මෝසෙස් මෙය පුදුමයකි. මට දැන් ඊට ලං වී පඳුර නොදැවෙන්නේ මන්ද කියා බලමි තමාටම කියාගත්තේය. ඔහු ඒ බලන පිණිස ඊට ලංවන බව සමිඳානන් වහන්සේ දුටු විට දෙවියන් වහන්සේ පඳුර මැදින් මෝසෙස් මෝසෙස් කියා ඔහුට හඬ ගැසූසේක. ඔහුද මම මෙහි කීවේය. එවිට දෙවියන් වහන්සේ කතා කොට මෙතනට ලං නොවන්න. නුඹේ පාදවලින් වහන් ගලවා දමන්න. නුඹ සිටින ස්ථානයේ ශුද්ධ භූමියක් යයි වදාළසේක. තව දුරටත් උන්වහන්සේ කතා කරමින් නුඹේ පියාගේ දෙවියන් වහන්සේ මමය. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේ මමය. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද ඊසාක්ගේ දෙවියන් වහන්සේද ජාකෝබ්ගේ දෙවියන් වහන්සේද මමයි වදාළසේක. මෝසෙස්ද දෙවියන් වහන්සේගේ මුහුණ දෙස බැලීමට බිය වූ බැවින් තම මුහුණ වසාගත්තේය. සමිඳානන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළසේක. මිසරයේ සිටින මාගේ සෙනගගේ දුක්ඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධව නගින මොර ගැසීමට මම සමන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි. මිශ්‍ර ජාතීන්ගේ අතින් ඔවුන් මුදා ඒ රටින් ඔවුන් පිට කරවා සාරවත් විශාල දේශයකට කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයකට එනම් කානානිවරුන්ගේ හා හිතිවරුන්ගේ අමෝරිවරුන්ගේ හා පෙරිසිවරුන්ගේ හීවිවරුන්ගේ හා ජෙබුසිවරුන්ගේ දේශයට ඔවුන් පමුණුවා ලීම සඳහා මම බැස ආවෙමි. දැන් ඉතින් මෙන්න ඊශ්‍රායල් ජනතාවගේ මොරගැසීම මා වෙත නැගී ඇත. තවද මිසර වාසීන් දෙන දරුණු පීඩාවන්ද මා දැක ඇත. එබැවින් දැන් ඉතින් එන්න මාගේ සෙනග වන ඊශ්‍රායල් ජනතාව මිසරයෙන් පිටතට ගෙන යන පිණිස
මම නුඹ පාරාව වෙත යවමි. එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට පාරාව වෙත යාමටත් ඊශ්‍රායල් ජනතාව මිශ්‍රයෙන් පිටරගෙන එීමටත් මම කවරෙක්දැයි ඇසීය. දෙවියන් වහන්සේ උත්තර දෙමින් මම නුඹ සමග සිටිමි. මා නුඹ එවූ බව දැනගැනීමට නුඹට දෙන ලකුණ මෙය වේ. එනම් නුඹ සෙනග මිශ්‍රයෙන් පිටරට ගෙන විට මේ කන්ද මත නුඹලා දෙවියන් වහන්සේ වන මාහට වැදුම් පිදුම් කරන්නහුයි වදාළසේක. එවිට මෝසෙස් දෙවියන් වහන්සේට කතා කොට එසේනම් මා ඊශ්‍රායල් සෙනග වෙත ගොස් නුඹලාගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ මා නුඹලා වෙත එවූ සේක්කැයි කී විට ඔවුන්ද උන්වහන්සේගේ නම කුමක්දැයි මාගෙන් අසන කල මම ඔවුන්ට කුමක් කීමිදැයි ඇසේය. උන්වහන්සේ මෝසෙස්ට පිළිතුරු දෙමින් මම වනාහි ස්වයම්භූ නම් තැනැන් වහන්සේ වෙමි. ස්වයම්භූ තැනැන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකයි නුඹ ඊශ්‍රායල් ජනතාවට කිව යුතුයයි වදාළසේක. තවදුරටත් උන්වහන්සේ මෝසෙස්ට කතා කරමින් මෙසේ වදාළසේක. ආබ්‍රහම්ගේ දෙවියන් වහන්සේද ඊසාක්ගේ දෙවියන් වහන්සේද ජාකොබ්ගේ දෙවියන් වහන්සේද වන නුඹලාගේ පියවරුන්ගේ දෙවි සමිඳානන් වහන්සේ ඔබ වෙත මා එවූ සේකයි කිව යුතුය. සදහටම මෙය මාගේ නාමය වේ. මතු සියලු පරම්පරාවෝ මේ නාමයෙන් මට ආමන්ත්‍රණය කරති. දේව වාක්‍ය මෙසේය. ගීතාවලිය 105 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 6 වෙනි පදය දක්වාත් 23 වෙනි පදයේ සිට 26 වෙනි පදය දක්වාත් 40 වෙනි පදය දක්වා සමදොණ්ඩ තුති පුදන්න. එතුමාගේ නාමයෙන් අය දෙන්න. ජාතීන් අතරේ එතුමාගේ ක්‍රියා පළ කරන්න. එතුමාන්ට ගී ගයන්න. එතුමාන්ට පසස් ගී ගයන්න. එතුමාගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න. එතුමාගේ ශුද්ධ නාමය ගැන උදන් අනන්න. සමිදාන ස්වයන්නාගේ සිත් ප්‍රීති ප්‍රමුදිත වේවා. සමිදානන්ද එතුමාගේ බලයද සොයා බලන්න. එතුමානන් හමුව නිතරම සොයන්න. එතුමාගේ මෙහෙකරුවන් වූ ඊශ්‍රායල් වංශයනිය. එතුමන් තෝරාගත් ජාකොබ්ගේ දරුවනි. එතුමාගේ පුදුම ක්‍රියාද එතුමාගේ ආශ්චර්යයන්ද එතුමන් දුන් විනිශ්චයන්ද සිහි කරන්න. ඉන්පසු ජාකොබ් මිසරයට ගියේය. ඔහු ඒ රටේ පදිංචි විය. සමිදාන ඔහුගේ සෙනගට බොහෝ දරුවන් දුන්සේක. ඔවුන්ගේ සතුරන්ට වඩා ඔවුන් බලවත් කළසේක. ඔහුගේ සෙනගට ද්වේෂ කරන්නන් ඔහුගේ සේවකයන් වංශාවෙන් රවටන්නත් සමිදානු මිසර වැසියන් පෙළඹ වූසේක. එවිට සිය සේවක මෝසස්ට තමන් තෝරාගත් ආරෝන්ද සමිදානෝ යවූසේක. එසේ කළේ ඔවුන් එතුමාගේ අනපනත් රක්ෂා කරන පිණිසේ. එතුමාගේ නීති නියෝග පවත්වන පිණිසේ. සමිඳුන්ට ප්‍රශංසා වේවා. පියාණන්ටද පුත්‍රයාණන්ටද ශුද්ධාත්මයන්ටද ප්‍රශංසා වේවා. ආරම්භයේ වූ ලෙසින් දැන් සදාකාලම එසේ වන්නේය. ආමෙන්. දෙවන කියවීම රෝම 12 වන පරිච්ඡේදයේ 9 වන පදයේ සිට 21 වන පදය දක්වා. ප්‍රේමය අවංක වේවා. නපුර පිළිකුල් කොට යහපතට ඇලුම් වන්න. සුහද සහෝදර ප්‍රේමයෙන් එකිනෙකාට ප්‍රේම කරන්න. ගෞරවයෙන් තමාට වඩා අනෙක් අය උතුම් කොට සලකන්න. අලසකමින් තොරව කාර්යශීලී වන්න. උද්‍යෝගිමත් හදකින් සමිදානන් වහන්සේට සේවය කරන්න. බලාපොරොත්තුෙහි ප්‍රීති වන්න. විපතේදී ඉවසිලිමත් වන්න. යාඥාවෙහි නොකඩව යෙදෙන්න. සදහැවතුන්ගේ ඕනෑ එපාකම් වලදී උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැබිව සිටින්න. ඔබට පීඩා කරන්නන්ට ආශිර්වාද කරන්න. සාප නොකර ආශිර්වාදම කරන්න. ප්‍රීතිවන්නන් සමග ප්‍රීතිවන්න. ශෝකවන්නන් සමග ශෝකවන්න. හැම දෙනා සමග එක්සිත්ව සින්න. අහංකාර නොවි යටහත් පහත් අය ආශ්‍රය කරන්න. ඔබ ප්‍රඥාවන්තයයි සිතා උඩඟු නොවන්න.
කිසිවෙකුට නපුරට නපුර නොකරන්න. සියල්ලන් ඉදිරියේ උසස්යයි සම්මත දේ කිරීමට සිතට ගන්න. ඔබට හැකි පමණට හැම දෙනා සමග සාමකාමීව සිටීමට උත්සාහ කරන්න. මිත්‍රවරුනි, පරිගැනීමෙන් තොරව දේව උදහස ක්‍රියා කිරීමට ඉඩ හරින්න. මන්ද පරිගැනීම මා සතුය. මම විපාක දෙමි සමිදානන් වහන්සේ පවසන සේකැයි ශුද්ධ ලියවිල්ලෙහි ලියා ඇත. මෙසේද ලියා ඇත. ඔබේ සතුරාට බඩගිනි නම් කන්නට දෙන්න. පිපාස නම් බොන්නට දෙන්න. එවිට ඔහු හිස ගිනිගත් කෙනෙකු මෙන් ලැජ්ජාවෙන් දැවෙනු ඇත. නපුරෙන් පරාජය නොවි යහපතින් නපුර පරාජය කරන්න. දේව වාක්‍ය මෙසේය. शुद्ध शुभारंभ शुद्ध मते दासर परिचयदी विषयकर पदे सिट प्रकाशन शुभारंजित समान दिन एवं पठन जेसुस्वान से तमिलवान से जेसुस्वान मते वैडम कर प्रजा मुल्क अंगिन हाँ नाग पूजक अंगिन विनय दरंगिन बहुत दुख केंद्र विता मांडु लबंटा तुम्गेडिदा उत्तान कोल्ला बंटा यानबाव सी श्रावक्यांट दानमन्न पटांगत सेक एटो पेदरू उन्नास पेत्तकड़ केंद्र
තරවටු කරන්න පටන්ගෙන ස්වාමිනී ඒ දුරින්ම දුර වේවා. එවන්නක් ඔබට කවදාවත් සිදු නොවේවා. යයි කිය. ඒ තුනාසේ හැරි පේදුට කතා කරනවා. සාතාන් පහකට යව. නුඹ මට බාධාවකි. නුඹ සිතන්නේ මිනිසුන් සිතන විදිහට මිස දෙවියන් වහන්සේ සිතන විදිහට නොවේ. යයි වදාළසේක. කිසිස් වහන්සේගේ ශුභාරංචිය එසේය. අපි ආඥා කරමු. දයාබර දෙවි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේම අනගිත් වදන් දෙසට අපගේ අවධානය යොමු කරන්නට ඔබ වහන්සේගේ සහාය අපට දුන මැනව. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. මේ අනගිත් දැසන ස්වාමීන් වහන්සේගේ වදන් ඔබත් එක්ක බෙදා ගන්නට මට ලැබුණා අවස්ථාව ගැන මම ස්වාමීන් වහන්සේට කරුණාකර ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මට ලබා දුන්නා ආරාධනාවට ස්තුතිවන්ත වෙනවා. කිතුණු දින දර්ශනයට අනුව අද දවසේ තේමාව වී ඇත්තේ ක්‍රිස්තු අනුසරණය මගින් දුක් විඳින සබාව. තෝමස් කෙම්පස් 15 වෙනි සතවර්ෂයේදී පොතක් ලිව්වා. එහි තේමාව ක්‍රිස්තු අනුසරණයයි. එම පොතේ හරය නම් කිතුණුවන්ගේ භක්තිය වර්ධනය කිරීම සඳහායි. දෙවියන් වහන්සේව සොයන හැටි සැබෑ තෘප්තිය ලැබෙන්නේ කෙලෙසද යන්න. ඒ අනුව අපගේ අවධානය අද දවසේදී අපි සවන් දුන්නු ශුද්ධ ලියවිලි කොටස තුල පළවෙනි කරුණ හැටියට ධර්මය අවබෝධ කර නොගැනීම නිසා ඇතිවෙනා වූ ප්‍රශ්නයක් අපි දකින්නට යනවා. ප්‍රජාමූලිකයෝ, නායක පූජකයන්, විනයදරයන් එක පැත්තකින් ඒ අවබෝධ කරගන්නට නොහැකි වෙනවා. අනෙක් පැත්තෙන් යේසුස් වහන්සේගේ ගෝලයෙක් වන පේදුරුද මේ දේ අවබෝධ කරගන්නට නොහැකි වෙනවා. යේසුස් වහන්සේගේ සේවය සඳහා මූලික ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකක්ද මේ මූලික ප්‍රශ්නය? යේසුස් වහන්සේගේ සේවය සහ ඉගැන්වීම පිළිබඳව එකගත්වයක් පළ කරන්නට බැරි වීම. යේසුස් වහන්සේගේ ජීවිතාදර්ශය ප්‍රතික්ෂේප කිරීම. අනිත් පැත්තෙන් යේසුස් වහන්සේගේ දුක් විඳීමේ අවශ්‍යතාවය ප්‍රතික්ෂේප කරලා සීමොන් පේදුරු යේසුස් වහන්සේට කරබටු කිරීම. දේව සැලැස්ම ඉටු වෙන්නට යද්දී, දේව සැලැස්ම ඉටු කරන්නට යද්දී සේවයේ අරමුණ ව්‍යර්ථ කරන්නට කාටවත් නොහැකි වෙනවා. කුරුසියෙන් තොරව කිතුණුවෙකු වීමට නොහැකි වෙනවා. යේසුස් වහන්සේ පවසනවා යමෙක් මානුව එන්න කැමතිද ඔහු තම කම නසා කුරුසිය දරා මා අනුව ඒවා කියලා. මේ ලෝකේ යමෙක් කුරුසිය දරාගෙන පෙරට යද්දී දුක් පීඩා අමාරුකම් මැද ඒ සියල්ල දරමින් පෙරට යද්දී ඒ මැද ක්‍රිස්තුස් වහන්සේ වැඩ සිටිනවා. ක්‍රිස්තුස් වහන්සේ ඕන ශක්තිමත් කරනවා. මිනිසුන් බොහෝ ප්‍රශ්න අහනවා. ඇයි මිනිසුන් දුක් විඳින්නේ? නමුත් ඒ ප්‍රශ්නයට ලස්සන පිළිතුරක් තියෙනවා. දුක් විඳින මිනිසුන් සමග දෙවිඳුන් වැඩ සිටිනවා. ඒ සියලුම දුක් දරා ගන්නට දෙවියන් වහන්සේ ඔවුන්ට බලයක් ශක්තියක් ලබා දෙනවා. අපගේ දෙවෙනි කරුණ වන්නේ ක්‍රිස්තු අනුගමනය කිරීම. ක්‍රිස්තු අනුගමනය
අනුගමනය කරන්නට යාම නිසා තම ජීවිතය පවා අහිමි වෙන අවස්ථාවන් තිබෙනවා. ඩියට්‍රික් බොන්හොපර් යේසුස් වහන්සේව අනුගමනය කළා. එනිසාම ඔහුව හිරගෙදර දැමුවා. ඒ හිරගෙදරදී ඔහු බයිබල් අධ්‍යයනයන් කරමින් එකිනෙකාව ශක්තිමත් කරන්නට පටන් ගත්තා. එනිසාම ඔහු වෙනත් හිරගෙදරකට මාරු කරනවා. ඔහුට දරුණු පීඩා එල්ල වුණා. ඒ පීඩා දරා ගැනීමට නොහැකි වෙන තත්වයට ඔහුපත් වුණා. එනිසා ඔහු හිතනවා හිට්ලර්ට විරුද්ධව කැරලි ගසන්නට. එනිසාම නාසිවරු ඔහුව මරන්න තීරණය කරනවා. බොන්හොපර් පෝරකයට නගින්නට යෑමේදී යාඥා කරනවා. මේ මාගේ අවසානයයි. නමුත් අලුත් ජීවිතයක ආරම්භය මෙයයි. ක්‍රිස්තුස් වහන්සේ නිසා වේදනා විඳින්නට යද්දී, ක්‍රිස්තුස් වහන්සේ නිසා මැරෙන්නට යද්දී, ඒ මැරෙන කෙනාගේ ජීවිතේ නව උරුමයකට පංගුකාරත්වයක් හිමි වෙනු ලබනවා. යේසුස් වහන්සේ නිසා මැරෙන කෙනා ජීවිතය උරුම කරගනු ලබනවා. දුර්වලයන්ට ශක්තියක් වන පිණිස උන්වහන්සේව අනුගමනය කිරීමේදී උන්වහන්සේ අපව මහ පුදුමාකාරයෙන් පාවිච්චි කරන්නට යනවා. ඒක හරියට සහරයේ දෑතක් යොමු කරනවා වගේ දුර්වලයන්ට ශක්තියක් වෙන්නට ස්වාමින් වහන්සේ අපව පාවිච්චි කරනවා. නොමේරු ලදරු ඒකකයක සිටියා වූ නියුන් දරුවන් දෙදෙනෙකු, එක දරුවෙකු ඉතාමත් දුර්වලයි, අනික් දරුවා ටිකක් ශක්තිමත්. නමුත් මේ දුර්වල දරුවව ටිකක් ශක්තිමත් දරුවා බදා ගන්නවා. ඒ උණුසුමෙන් මේ දුර්වල දරුවා ශක්තිමත් වෙනවා. ඔහුට ජීවිතය ලැබෙනවා. ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නට යෑමේදී අපේ ජීවිතයට උන්වහන්සේ නව උරුමකමක් ලබා දෙමින් නව ජීවිත මඟකට යොමු වෙන්නට අපව ශක්තිමත් කරනු ලබනවා. තුන්වෙනි කරුණ, පූජා වීමේ මෙහෙයකට අපව සූදානම් කරනවා. අප බොහෝ විට බොහෝ දේවල් තදින් අල්ලාගෙන තිබෙනවා. ඒ තදින් අල්ලාගෙන සිටිනා වූ දේවල් නිසා උන්වහන්සේගෙන් ඈත් වෙන අවස්ථා බොහෝ තිබෙනවා. ධනය, බලය, නිලය, තත්වය, අධ්‍යාපනය, මේ වගේ දේවල් වලින් අපි උන්වහන්සේගෙන් ඈත් වෙන අවස්ථාවන් තිබෙනවා. ඒ තැන්වලට බොහෝ මූලිකත්වය දෙන අවස්ථාවන් තිබෙනවා. නමුත් ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කරන්නට යෑමේදී අපට අවබෝධ කරගත යුතුව තිබෙන්නේ උන්වහන්සේව තදින් අල්ලා ගැනීමයි. උන්වහන්සේත් එක්ක ස්ථිරව පෙරට ගමන් කරන්නට තිබෙන බවයි. ඒ ගමන් කරන්නට තිබෙන අවස්ථාවේදී අපට හොඳ ආදර්ශයක්, හොඳ අවබෝධයක් ලබා දෙන්නට යන්නේ කවුද? අතහැරීමේ උපරිමය වන්නේ යේසුස් වහන්සේ. ඒ යේසුස් වහන්සේ දේවත්වය පවා අත්හරින්නා වූ තැනැස් වහන්සේ. ඒ අත්හැරීම තුළ උන්වහන්සේ මනුෂ්‍යත්වය ලබා අප සෑම දෙනාවම ගලව ගන්නට උන්වහන්සේගේ උතුම් ජීවිතය පූජා කරනවා. එනිසා පූජා වීමේ මෙහි වැදගත්කම යේසුස් වහන්සේ තුළින් අපි අත්දකින්නට යනවා. මැසිනියෝ ඔවුන්ගේ බිත්තර දාන කාලයේදී උඩුගම් බලා පීනනවා. මේ අවස්ථාවේ පළවෙනි අවස්ථාවට මුහුණ දෙද්දී උඩුගම් බලා යන ගමනේදී
ඉහළ සිට පහළට එන්නා වූ කොටන් කෝටු කෑලි නිසා පළමුවන අවස්ථාවේදී ජීවිතය අහිමි වෙනවා. එයින් බේරෙන්නා වූ මැසින්නියෝ තවත් උඩට පිහිනද්දී උඩ පැනලා බිමට වැටෙද්දී ගල්වල හැප්පිලා ජීවිතක්ෂයට පත් වෙනවා. තුන්වෙනි අවස්ථාවේදී මේ කාලය දැනගෙන ඉන්නා වූ වලස්සු ඇවිල්ලා මේ මැසිනියන්ව අල්ලගන්නවා. හතරවෙනි අවස්ථාව නිසල දිය වෙත ගිහිල්ලා පැටවුන් විතර දමා ඒ මැසිනියෝ ජීවිතක්ෂයට පත් වෙනවා. පූජා වීමේ මෙහෙය ඒ ආකාරයි. ක්‍රිස්තුස් වහන්සේ ඔබව මාව කැඳවාගෙන යන ගමනේදී අපට උන්වහන්සේ අවබෝධ කරන්නට යන්නේ කුමක්ද? අද දවසේදී අපි සමන් දුන්නා වූ ඒ ශුද්ධ ලියවිලි කොටස තුළින් අපට අවධාරණය කරගන්නට තිබෙන්නේ කුමක්ද? පළමුව ධර්මය අවබෝධ කර ගැනීමට, දෙවනුව ක්‍රිස්තුස් වහන්සේව අනුගමනය කිරීමට, තුන්වෙනුව පූජා වීමේ මෙහෙයකට අපව සූදානම් කිරීම. ඒ සඳහා ස්වාමින් වහන්සේගේ සහාය මේ උදෑසන අප සියලු දෙනාට ලබා දෙනු සේක්වා. ආමේන්. මැදිහත්කාරී ආඥාවට එකතු වෙන ඔබ හැම කෙනෙකුටම තාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා. අද දවසේ අපි මැදිහත්කාරී ආඥාවේ ප්‍රථම යාඥාව වශයෙන් අපේ පවුලේ හැම සමාජිකයෙක්ගේම කිතුණු ගමන වෙනුවෙන් ඔවුන්ගේ කිතුණු ජීවිතය වෙනුවෙන් අපි මොහොතක් යාඥා කරමු. දෙවෙනි යාඥා යෙදුම වශයෙන් මම ඔබගෙන් ඉල්ලා සිටින අපේ හැවොම එක මනසෙන් අපගේ සභාවේ සහ අනිත් සභාවන් වල දේව සේවයට කැපව සිටින දේව සේවකයන් සහ ඔවුන්ගේ පවුලේ සමාජිකාවන් විශේෂයෙන් දුවා දරුවන්ගේ ජීවිත අවශ්‍යතාවයන්, ඔවුන්ගේ ආත්මික අවශ්‍යතාවයන්, ඔවුන්ගේ අධ්‍යාපන අවශ්‍යතාවයන් සහ ස්වාමින් වහන්සේ සමග ගමන් කරන ප්‍රීතිමත් ජීවිතයක් වෙනුවෙන් ශුද්ධාත්ම මඟ පෙන්වීම ඉල්ලලා අපි ආඥා කරමු. තුන්වෙනි ආඥාව වශයෙන් මම ඉල්ලා සිටිනවා මේ කොවිඩ් ගැටලුව තුලින් ගමන් කරමින් අද අලුත් ජීවිත රටාවට එකතු වෙන අපිට ඒ රෝගියටපත් වුණා වූ හෝ ඒ රෝගිය නිසා කැළඹීමට පත්ව සිටින අයගේ ජීවිත වෙනුවෙන් අපගේ සහභාගීත්වය නැත්නම් අපගේ මැදිහත් වීම විය යුතු ආකාර ප්‍රඥාව ඉල්ලලා අපි ආඥා කරමු. සමිඳුන් ඔබ සමගයි. ප්‍රේමවන්තේනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මන්ද ප්‍රේමයත් මෛත්‍රියත් දෙවියන් වහන්සේගෙන්මය. සාමය ඔබ සමගයි. සැදැහැවතුන්ගේ ඕනෑ පාකම්වලදී උපකාර කරන්න. ආගන්තුක සත්කාරයට ලැදිව සිටින්න. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණෙනි, ඔබගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබගේ රාජ්‍ය පැමිණේවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයේ මෙන් පොළොවේද ඉටු වේවා. අපගේ දිනපතා භෝජනය අද අපට ප්‍රදානය කළ මැනව. අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපේ වැරදිද කමා කළ මැනව. පාප අවස්ථාවන්ට අසුවීමට අපට ඉඩ නොදී අයහපතින් අප මුදාගත මැනව. මන්ද රාජ්‍යද බලයද මහිමයද සදහටම ඔබ වහන්සේගේය. ආමෙන්. පියාණෙනි, මා මෙසේ යාඥා කරන්නේ ඔබ මා තුලද මා ඔබ තුලද සිටින්නාක් මෙන් ඔවුන්ද
අප තුළ ඒකත්වයක් වන පිණිසත් ඔබ මා එවා වදාළ බව ලෝකයා විශ්වාස කරන පිණිසත්ය. සියලු නැනනුවන ඉක්මවන දෙවිඳුන්ගේ සාමය දෙවිඳුන් හා එතුමන්ගේ පුත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබඳ අවබෝධයද තුමන්ගේ මෛත්‍රී ප්‍රේමයද ඔබ සිත් සතන්හි තබා ගනු ලැබේවා. සියලු බල ඇති දෙවි පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද ආසිරි ඔබ අතර රැඳී සදාකල් පවතිවා. ආමෙන්. ශාන්ති සිතින් යන්න, සමිඳුන්ට මෙහෙ කරන්න. Will